එක ගසකින් එක වැඩුණු ගසකින් මිනිස්සු 4 දිනකගේ දෛනික ඔක්සිජන් අවස්ථාව සපුරන්න පුළුවන්. ඒ කියන්නේ එක ගහක් කැපුවා කියන්නේ අපි මිනිස්සු 4 දිනෙක මැරුවා වගේ වැඩක්. 2050 වෙද්දී 68%ක් නාගරීකරණයට යනවා. අද වෙද්දී ලෝකේ නගරවලින් නගර තමයි 70%ක් ලෝකයට කසල ලබා දෙන්නේ. තිරසාරභාවය ආභරණයක් නෙමේ. ඒක අත්‍යවශ්‍යතාවයක් විය යුතුයි. අද වන විට මේ සංවර්ධනය කියන දේ පරිසරය අභිබවා ගිහි. You can't come forward in today's life unless you think in a profit maximized way for your company. අපි තාම පාරම්පරික සංවර්ධනයේ ඉන්නේ. බිල්ඩින් හදන එක තමයි අපි කරන්නේ. අපිට අහන්න තියෙන එකම ප්‍රශ්නේ මේකද සංවර්ධනය. ඇත්තටම අපි ලෝකේ වෙනස් කරගෙන තියෙන්නේ අපිට යහපත් විදිහකට. පරිසරය කියන මාතෘකාව අපි අයින් කරොත් එතනින් එහා සංවර්ධනයක් නැහැ. මං මොකද හොයන්නේ? ඔයගොල්ලෝ මොකද හොයන්නේ? අපේ මුතුන් මිත්තන්ගේ යම්කිසි වැරද්දක් වෙන්නේ නැති. ඒක නිසා වෙන්නේ නැති අද අපේ ගෝලීය Aiboan. Young hearts, intellectual minds, creating dialogue one day at a time to change not only the country but the world. This is Chatana TV's Seethala Eethala. රටේ ප්‍රශ්න ලෝකයේ ප්‍රශ්න පිළිබඳව මේ රටේ තරුණ තරුණියන් කතා කරන චාරණ TV ඔබේ ආලින්දයට ගෙනෙන සීතල ඊතල වැඩසටහන. One topic, 6 different speakers. Let's have a look who's joining us today. When we talk about development and the environment, we have to always talk about a very important word that comes in the middle, sustainability. Do we think about the environment when we develop and vice versa? Do we really think about it? In a country where we cut down our forests, we have no regard for our heritage sites. Do we really even have a slightest thought into what the environment does to us? Do we try to develop with the environment? That is our topic for today, development and environment. මානවන සියලුම දේ මේ පරිසරයට අයිති වෙද්දී සංවර්ධනය හා පරිසරයේ මොන විදිහටද ඒකාබද්ධව ගමන් කරන්නේ. සංවර්ධනය කිව්වහම ආර්ථිකමය සංවර්ධනය වෙන්න පුළුවන්, දේශපාලන, සංස්කෘතිකමය, ආධ්‍යාත්මික. හැබැයි මේ සංවර්ධනයේ මුවාවෙන් මොන විදිහටද පරිසරයට අගතිගාමී දේවල් සිද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් පරිසරයට මොන විදිහේ සුබවාදී දේවල්ද සංවර්ධනය නිසා වෙන්නේ. අද මේ තරුණයන් 6 දෙනා එකතු වෙලා අපි කතා කරන්න සූදානම් වන්නේ සංවර්ධනය හා පරිසරය ඇති ඒකාබද්ධතාවය පිළිබඳව. To start off, we have our first speaker, Diniti Gunatilaka. පරිසරය සහ සංවර්ධනය. අපි මේ සංවර්ධනය කියන වචනේ අද අපි කතා කරන හින්දා අමුතුවෙන් පරිසරය කියන වචනයක් ඇත්තටම අද අපිට කතා කරන්න මේ මාතෘකාවට දාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අවාසනාවකට මේ සංවර්ධනය කියන දේ මිනිසාගේ යහපත දිසා දේවල් වැඩි දියුණු කර ගැනීම කියන තැනේදී මිනිස්සු ඇත්තටම මිනිසාගේ යහපත නිර්මාණය වෙන නම් පරිසරය ආරක්ෂා කරගන්න ඕනි කියන එක අද ඇත්තටම බොහෝ දෙනාට අමතක වෙලා. ඒ හින්දා අද අපිට සංවර්ධනය කියන වචනයත් එක්ක පරිසරය හා සංවර්ධනය කියලා මේ වාක්‍ය දික් කරගන්න වෙලා තියෙනවා. ඔව්. අද මම කතා කරන අවස්ථාවේදී ලෝකයේ බිලියන 1කට ආසන්න පිරිසකට පිරිසිදු වතුර පාවිච්චි කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම මිනිස්සු 5000කට විතර ආසන්න ප්‍රමාණයක් අද වෙද්දී අපිරිසිදු ජලය භාවිතා කරලා මිය යනවා. ඒ වගේම අවුරුදු 5කට අඩු ළමයින් මිලියන 3කට විතර ආසන්න ප්‍රමාණයක් අද වෙද්දී පාරිසරික ගැටලු නිසා, ඒ කියන්නේ පරිසරයේ දූෂණය වීම, වාතයේ දූෂණය වීම වගේ ප්‍රශ්න නිසා වසරකට මිය යනවා. එතකොට ඇත්තටම අපි මේ සංවර්ධනය කියලා, ඒ කියන්නේ මිනිසාගේ යහපත දිසා දේවල් වැඩි දියුණු කර ගැනීම කියලා ඇත්තටම අපි
ලෝකේ වෙනස් කරගෙන තියෙන්නේ අපිට යහපත් විදිහකටද? ඔව්. අර සංවර්ධනය ඇතුලේ අපි අමතක කරපු පරිසරයත් එක්ක සිදුවෙන්න ඕන සංවර්ධනය ඇත්තටම අද වෙද්දි මිනිස්සු අමතක කරලා සහ ඒකට දෙයිලා තියෙන්නේ අඩු ප්‍රමුඛතාවය. ඉතින් අද අපි කතා කරොත් මේ පරිසරය හා සංවර්ධනය කියන දේ ගැන ශ්‍රී ලංකාව ගත්තත් ශ්‍රී ලංකාව කියන්නේ තමන්ගේ භූමි ප්‍රදේශයෙන් 70%ක් විතර වන ගහණයෙන් ආරක්ෂා වෙලා තිබ්බ රටක්. හැබැයි අද වෙද්දී ඒක 30%ක් වගේ ආසන්න ප්‍රමාණයකට පහළ වැටලා තියෙනවා. එතකොට මේ රට ඇතුළේ ඉඳගෙන ඒ වගේ ලෝකයක් ඇතුළේ ඉඳගෙන අපි නාගරීකරණයට අද වෙද්දී ලෝක ජනගහනයෙන් 50%ක් එළඹිලා තියෙනවා. 2050 වෙද්දී 68%ක් නාගරීකරණයට යනවා. එතකොට අපි ලෝකයක් විදිහට සංවර්ධනය කියලා මේ දකින්න පුරුදු වෙලා තියෙන්නේ ලොකු ගොඩනැගිලි ටිකක් නැත්නම් ලොකු බිල්ඩින් ටිකක් එක්ක සකස් වෙච්ච නගරයක්. එතකොට මම අද මේ ලෝක මිනිස්සු සංවර්ධනය කියලා දකින දෙයට අද ලෝකයක් විදිහට එළඹෙන්න ඕනේ අලුත්ම සංකල්පයක් ගැන කතා කරන්න ලෑස්ති වෙනවා. මං හිතනවා අපි මේ සංකල්පයට ගියොත් පරිසරයත් එක්ක මේ අපි කියන සංවර්ධනයට යන්න බොහොම පහසු වෙයි කියලා. ඒක තමයි ග්‍රීන් බිල්ඩින් සංකල්පය. මං හිතන්නේ අද බොහෝ දෙනා දන්නවා මේ සංකල්පය ගැන සහ ලංකාව ඇතුළෙත් මේ සංකල්පය අද වෙද්දි ක්‍රියාත්මක වෙනවා. හැබැයි වෙනත් රටවල් වලට සාපේක්ෂව බොහොමයක් අඩුවෙන්. මම කිව්වා වගේ ඔය ගොඩනැගිලි කියන සංකල්පයට එද්දි සහ නගර කියන සංකල්පයට එද්දි අද වෙද්දි ලෝකේ නගර වලින් නගර තමයි 70%ක් ලෝකයට කසල ලබා දෙන්නේ. ඒ වගේම ලෝකේ බලශක්තියෙන් 80%ක් පාවිච්චි කරන්නේ නගර. ඒ වගේම අපි ගොඩනැගිලි ගැන කතා කරද්දී අද වෙද්දි ගොඩනැගිලි වලින් තමයි බලශක්තියෙන් 60කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරන්නේ වෙනම ගොඩනැගිලි වලට. ඒත් එක්කම මේ ගොඩනැගිලි වලින් 13.6ක් ජල භාවිතය කරනවා. එතකොට මේ වගේ අවස්ථාවක ග්‍රීන් බිල්ඩින් සංකල්පය කියන්නේ මොකද්ද? මේ ග්‍රීන් බිල්ඩින් කියන සංකල්පය ඇතුලේ අපිට ජල භාවිතය කියන්නේ ජලයේ සුපරීක්ෂාකාරීව පාවිච්චි කරන්න වෙනත් ගොඩනැගිලි වලට වඩා 60%කටත් වඩා වැඩි ප්‍රවණතාවයකින් ජලය ආරක්ෂා කරන්න. ඒ වගේම ඒක ඇතුලේ ප්‍රොඩක්ටිව් මිනිස්සෙක් ලෝකයට ලබා දෙන්න. මේ පරිසරයේ සංවර්ධනය කියන අංශ දෙකත් එක්ක ප්‍රොඩක්ටිව් මිනිස්සෙක් රිසර්ච් වලින් හොයාගන්නවා 30%කට වඩා සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා ප්‍රොඩක්ටිව් මිනිස්සෙක් ලෝකයට දෙන්න මේ ග්‍රීන් බිල්ඩින් සංකල්පයත් එක්ක සංවර්ධනය කරා යද්දි පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා අපි ග්‍රීන් බිල්ඩින් සංකල්පයත් එක්ක ලෝකේ ගොඩනැගිලිත් එක්ක නගර නිර්මාණය කරොත් වඩාත් ප්‍රොඩක්ටිව් ඒ වගේම අනාගතයට වැදගත්. අනාගත පරපුරට ඉතුරු කරන්න පුළුවන්. තිරසාර සංවර්ධනයක් එක්ක ලෝක ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වෙයි කියලා. ස්තුතියි. Thank you very much, Diniti, for introducing the concept of a green building to this dialogue. I think something that we needed a base with to start off this conversation. The human race, Hiran, as she tells us, has forgotten to develop with the environment. She made us question, is urbanization really development? Something that we can have a chat about, something that we can definitely question as well. She also talks about the forest cover. Sri Lanka was a country that had a forest cover of over 70%, almost 70%, and now it has come down. She presents her statistics to around 30%. Lots of statistics, lots of important numbers that she brought up that make us question, are we really pursuing development when it's without the environment? What do you think, Hirani? ඇත්තටම මේ සංවර්ධනය කියලා දිනිති අර්ථකථනය කරන විදිහට ඇය හිතන විදිහ එහෙම නැත්නම් ඇය දකින දේ තමයි අපි සංවර්ධනයේ මුවාවෙන් අවසාන ඵලය වෙන්නේ කොන්ක්‍රීට් වනාන්තර. එහෙම නැත්නම් මේ කොන්ක්‍රීට් වලින් පිරුණු නගරයක්. හැබැයි ඇත්තටම සංවර්ධනයේ විදිහට අපි දකින්න ඕනේ මේද? නැහැ. හරිත නගර, හරිත ගොඩනැගිලි මේ හරිත සංකල්පයත් එක්ක අපිට ගමන් කරන්නට පුළුවන් නම් සංවර්ධනය වෙනවා හා සමානව මේ ශ්‍රී ලංකාවේ වගේම මුළු ලෝකයේම වන විනාශය එහෙම නැත්නම් මේ වන ගහණය විනාශ වීම අවම කරගන්නට අපිට හැකියාව තිබෙනවා. අපි බලමු තවත් ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා with Binath Vitanage. What he is going to tell us next, we'll see. මම අද ඉන්නේ අනාගතයට ගිහිල්ලා. මම දැන් ඉන්නේ 2080. 2080 10 වෙනි මාසේ 2 වෙනිදා. දැන් වෙලාව මට මතක විදියට දැන් රෑ වේගෙන එනවා. මම ළමයිගේ ගෙදරකට ගිහිල්ලා ඒ ළමයාගේ පොත් මේසෙ උඩ තියෙන ඩයරියක් අරගෙන මම බලනවා කියවලා ඒ දරුවගේ පොත් මේසෙ උඩ තියෙනවා ඒ ඩයරියේ පොත් මේසෙ උඩ තියෙන ඩයරියේ ලියලා තියෙනවා යම්කිසි දවසක් අද මම මේ තාත්තත් එක්ක කොළඹට ආව ඔක්සිජන් ටිකක් ගෙනියන්න.
නමුත් අද මේ ඔක්සිජන් තිබුණේ නැහැ. ඒක නිසා මම ගම්පහ ස්ටේෂන් එකට ගිහිල්ලා ෆිල් කරගෙන ආවා. ඔබ හිතන්න අන්න ඒ වගේ දවසක් අපේ අනාගත පරම්පරාවේ දරුවන්ගේ ඩයරි එක ලියවුනොත් මොනතරම් අපරාධයක්ද? ඒගොල්ලන්ට අපි ඒ කියන්නේ අපිට පරම්පරා දෙක තුනකට ඉස්සෙල්ලා අපේ මුතුන් මිත්තන්ගේ යම්කිසි වැරද්දක් වෙන්නේ නැති. ඒක නිසා වෙන්නේ නැති අද අපේ ගෝලීය උණුසුම වැඩි වෙන්නේ. මේ හැම දෙයක්ම වෙන්න හැම දෙයකටම මූලික වෙන්නේ මම හිතන්නේ මේ සංවර්ධනය. සංවර්ධනය කියලා ගත්තට පස්සේ යම්කිසි දෙයක වැඩි දියුණු වීම වඩාත් හොඳ වැඩි දියුණු වීමක්. නමුත් සංවර්ධනය කියලා ගත්තට පස්සේ දැන් අපි නගරයකට ගිහිල්ලා අපි බලනවා හරි මේකේ බිල්ඩින්ස් තියෙනවා. ඊට පස්සේ මේකේ යාන වාහන යනවා. මේකේ ආර්ථික කටයුතු හොඳයි. මේකේ හැමතැනම වෙළඳසැලවල් තියෙනවා. ඉතින් අපි හිතනවා හරි මේක තමයි සංවර්ධනය. නමුත් අපි මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කුමක්ද? ඊට පස්සේ මේ නගරයේ තියෙන මේ නාගරික පැත්ත වගේම ඒ වගේම අපි අනිත් පැත්තට හැරිලා බලනවා පොඩි පටු පාරක් දිහා. මේ පටු පාර දිගේ ඉස්සරහට යනකොට ලොකු විශාල කුණු කඳු තියෙනවා. මේ කුණු කඳු ඊට පස්සේ මේ වයින් යම්කිසි වායුන් පිට වෙන නිසා ඒ අසල ඉන්න ප්‍රදේශවාසීන්ට යම්කිසි අපහසුතාවයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් දිහා බලනකොට අපිට අහන්න තියෙන එකම ප්‍රශ්නේ මේකද සංවර්ධනය. ඒ වගේම අපි ගත්තොත් සමාජීය සංවර්ධනය. ඒක ප්‍රධානම පැතිකඩ. සමාජීය සංවර්ධනයේදී අපිට පසුගිය දිනවල ඇමරිකානු පොලිස් නිලධාරියෙක් විසින් ඝාතනය කරනවා ජෝර්ජ් ෆ්ලොයිඩ්. මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන්නේ කළු ජාතිකයෙක්. මම මේක විශේෂ කොට සලකන්නේ නැහැ. මොකද මේ එය සාමාන්‍ය සිදුවීමක් වුණත් අපිට මේකෙන් ගන්න, ඒ කියන්නේ අපිට මේකෙන් හිතන්න පුළුවන් දේ තමයි අපි ඒ රට දිහා බලලත් අපි හිතනවා ඔව් ලොකු සංවර්ධනයක් මේක හොඳට ආර්ථික කටයුතු සිදු වෙනවා, ඔවුන් බලවත්, ඔවුන් ධනවත්, යුද කටයුතු වලට ගියත් ඔවුන් ධනවත්. ඉතින් මේ ඔවුන් බලවත්. ඉතින් මේ දිහා බලනකොට අපිට හිතෙනවා දැන් එතකොට අර සිදුවීමත් එක්ක මේක සංසන්දනය කරනකොට අපි ආර්ථික දියුණුවමද අපි සංවර්ධනය කියලා සලකන්නේ. අපි අනිවාර්යයෙන්ම සංවර්ධනය කියලා සලකනකොට මේ මිනිස්සුන්ගේ සමාජීය තත්ත්වය පිළිබඳ සලකන්න ඕන. දැන් හිතන්න පුළුවන් කෙනෙක් දැන් පරිසරය තමයි ප්‍රධාන මාතෘකාව. සංවර්ධනය සහ පරිසරය. නමුත් මම කතා කරේ මිනිස්සුන් සමාජය ගැන. නමුත් අපි පරිසරය කියලා ගන්නකොට ජීවි අජීවි පරිසරය දෙකම පිළිබඳ අපි අනිවාර්යෙන් මේ සලකන්න ඕන. ඉතින් මේ වගේ අපි හැම දෙයක් ගැනම හිතලා සංවර්ධනය කියනකොට සමාජීය, දේශපාලන, ආධ්‍යාත්මික, අධ්‍යාපනික මේ හැම පැත්තකම සංවර්ධනය දිහා බලලා අපි සංවර්ධනය වීම පටන් ගන්නවා නම් සංවර්ධනය වීම මේ පටන් ගෙන තියෙන සංවර්ධන ඉදිරියට පවත්වා ගන්නවා නම් මම හිතනවා වඩාත් හොඳ අනාගතයක්, වඩාත් හොඳ පරිසරයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ අනාගතය නිර්මාණය කරගන්නට අපි එක්ව සිතමු, අපි එක්ව සංකල්ප ගොඩනගමු, අපි සියලු දේ එක්ව ජයගමු. අනිවාර්යෙන්ම පරිසරය හා සංවර්ධනය කියන මේ සංකල්ප දෙක අනිවාර්යෙන් එක්ව ජයගමු. ස්තුතියි. සංවර්ධනය නිසාවෙන් පරිසරයේ ජීවී අජීවී කොට්ටාශ දෙකටම හානි වෙනවා නම් ඇත්තටම මේකද සංවර්ධනය කියන්නේ. විනාත් බොහොම ස්තුතියි මේ වටිනා කතාවට අපිත් එක්ක ඒ කරුණු බෙදා හදා ගත්තට. ඒ විතරක් නෙමෙයි මේ සංවර්ධනය කියන්නේ මේ දිනිතිත් කලින් කියපු විදිහට බිනාදොත් නැවත වරක් කියනවා මේ භෞතික සංවර්ධනය විතරක් නෙවෙයි හැම පැතිකඩක්ම ආවරණය වෙන විදිහට තිරසාර සංවර්ධනයක් නම් ළඟා කරගන්නේ. ඒත් එක්කම අපිට පරිසරයත් සංරක්ෂණය කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙයි. Definitely. Hirana, I need to mention something, being a former Model UN speaker as well. I think the 17 Sustainable Development Goals of the United Nations is quite important when it comes to something like this, as important as this topic, something that the speakers will definitely bring out as well, because sustainably, how do we develop and go into the future? That is what one of the main things that Binath mentioned to us. Even though is developed really this, or are there paradigms to it? I think that is a question that he rose to all of us, which brings out the solution of the 17 SDGs of the United Nations that are to be achieved in 2030. But can we do so? Many questions arise. So thank you very much, Binath, for opening our eyes to sustainable development in terms of people, places, and also about not just economy-wise, but also human-wise. Thank you, Binath, once again. Let's open the floor to our next speaker, Ashen Pires. සංවර්ධනය. ඔගොල්ලෝ මේ වචනේ අහලා ඇති. තිරසාර සංවර්ධනය එක අහලා නැතුව ඇති. ඇයි ඒ?
අපි ඒක අපේ රටට ඇප්ලයි කරලා නැති හින්දා. ඒත් අද ගොඩක් රටවල් ලෝකෙ තියෙන ප්‍රශ්නත් එක්ක මේ තිරසාර සංවර්ධනය කියන වචනේ ඇප්ලයි කරලා තියෙන ඒගොල්ලන්ගේ සිස්ටම් එකට. තිරසාර සංවර්ධනය කියන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනය කියන්නේ අනාගත පරපුර සඳහා සම්පත් ඉතුරු කරමින් වර්තමානයේ සංවර්ධනය වීම. මම අපේ ලංකාවේ කාලීන ප්‍රශ්න දෙකක් ගන්නවා. සංවර්ධනය නිසා සිදුවන වන විනාශය. වන විනාශය සිද්ධ වෙන්නේ සංචාරක කර්මාන්තයේ හෝටල් ඉදි කරන්න, පාරවල් ඉදි කරන්න වනයේ විනාශ වෙනවා. අපි වනයේ තියෙන ප්‍රයෝජන අපි හිතලා බලලා තියෙනවද? එක ගසකින්, එක වැඩුණු ගසකින් මිනිස්සු 4 දිනකගේ දෛනික ඔක්සිජන් අවස්ථාව සපුරන්න පුළුවන්. ඒ කියන්නේ එක ගහක් කැපුවා කියන්නේ අපි මිනිස්සු 4 දිනෙක මැරුවා වගේ වැඩක්. ඉතින් ඇයි අපිට මේක ඉකෝ ටුවරිසම් වෙන සංකල්ප තුලින් ගොඩනගන්න බැරි? මම තව උදාහරණයක් ගන්නම්. වගුරු බිම් ගොඩ කිරීම. වගුරු බිම් ගොඩ කරන්නේ ඇයි? වගුරු බිම් ගොඩ කරන්නේ නිවාස ඉදිකිරීම ව්‍යාපෘති සඳහා. ඔයගොල්ලන් දැකලාද නිවාස ඉදිකිරීම ව්‍යාපෘති තිබ්බ ගොඩක් තැන්වල ගම් වතුර නායයන් තියෙනවා. ගම් ඇයි ඒ වගුරු බිම් තියෙන තැන්වල එහෙම කරාම ඒක පරිසරයේ බැලන්ස් වෙන්නේ නැහැ. ඒක විනාශ කිරීමක් වෙන්නේ. වගුරු බිමක් කියන්නේ වර්ෂාව වැඩි කාලෙදී වතුර එකතු කරන තැනක් වගේම නියං කාලෙදී වතුර මුදා හරින තැනක්. මම වෙනස් මාතෘකාවකට යන්නම්. ග්ලෝබල් වෝමිං. අද මුළු ලෝකෙම සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ග්ලෝබල් වෝමිං ප්‍රශ්නයට මුහුණ පාමින් සිදු වෙනවා. අපි මොකද්ද මේ ගැන කරලා තියෙන්නේ? පිටරටවල වලින් හරිතාගාර වායු ආචරණය අඩු කරන්න ඉලෙක්ට්‍රික් වෙහිකල් හඳුන්වා දීලා තියෙනවා. පිටරට මිනිස්සු ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් පාවිච්චි කරන දේ දිහා බලන්නේ සමාජයේ වෙන මට්ටමකින්. ඔහු පරිසරයට ආදරය කෙනෙක් ලෙස. ඒත් අද අපි එහෙමද? නැහැ. අපි අපේ ලාභ ප්‍රයෝජන සඳහා තමයි ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් පාවිච්චි කරන්නේ. කාබන් ෆුට්ප්‍රින්ටින් මේ සංකල්පය තුළ ප්‍රොඩක්ට් එකක් එළියට එනකොට නිෂ්පාදන ක්‍රියාවලිය මුල සිට අගට ඒ නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදු වුණ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අනිකුත් විස සහිත වායු විමෝචනය ටැග් කරලා තියෙනවා. කස්ටමර් කෙනෙක් ගන්නකොට ඒ ප්‍රොඩක්ට් එක දිහා බලලා කියනවා මේක පරිසර හිතකාමී ප්‍රොඩක්ට් එකක් කියලා. ඒත් අපි එහෙම කරනවද? අපි තාම පාරම්පරික සංවර්ධනයේ ඉන්නේ. බිල්ඩින් හදන එක තමයි අපි කරන්නේ. මම කියන්නේ සංවර්ධනය සහ පරිසරය කියන මාතෘකා දෙක එකට යා යුතු දෙකක්. ඒකේ පරිසරය කියන මාතෘකාව අපි අයින් කරොත් එතනින් එහා සංවර්ධනයක් නැහැ. මං කියන්නේ ඔක්කොටම අපි පස්වෙනි පන්ති වෙනකන් ඉගෙනගත් අපි පරිසරය පාඩම දැන්වත් අපි ක්‍රියාත්මක කරමු කියලා. ස්තුතියි. When the pandemic struck all of us, we saw the world take a pause. The global warming, the changes in the climate, so many things that were happening, bad deterrents, took a pause. And then we saw everything start back again in a few months' time. Global warming and many other issues, like he said, like he told us, Ashin told us, it was all a reminder to us how we should not consider development as development without the environment. I think a very beautiful notion that he brought out to all of us. He also spoke about quite more important things such as the balance that we should have between those two. Is it really development if we are not considering a balance in things around us, everything? Because ecotourism, he brought out notions such as those. Even businesses themselves, do we really develop or introduce products, that we really consider eco-friendly? So many things that he brought up, so many variables, so many things that we can talk in the discussion round as well. What do you think, Hiranne? ඔව් සෙන්ඩ්‍රා ආෂන් කියන විදිහට මේ තිරසාර සංවර්ධනය ලංකාවේ ශ්‍රී ලාංකිකයන් අහලා නැති වෙන්නට බෑ. මොකද අපි කතා කරනවා තිරසාර සංවර්ධනය කියලා. හැබැයි ඇත්තටම ආෂන් මේ ප්‍රශ්න වෙලා තියෙන තිරසාර සංවර්ධනය කියන දේ හරීම අවබෝධය එහෙම නැත්නම් මේ එහි අන්තර්ගතය ශ්‍රී ලාංකිකයන් දැනුවත්ද කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව තුළ වගුරු බිම් ගණනාවක් තියෙනවා. මෙහි ඇති වටිනාකම් එහෙමත් නැත්නම් මේ තුලින් පරිසරයට වෙන සේවාවන් ගැන අපේ ශ්‍රී ලාංකික ජනතාව වගේම පරිපාලකිනි ඔබ දැනුවත්ද කියන දේ ප්‍රශ්නේ. මොකද සංවර්ධනයේ මුවාවෙන් පරිසරයට සිද්ධ වෙන විනාශය අතිමහත්. අද අපි කතා කරන්නේ සීතල ඊතල වැඩසටහනේ මේ පිළිබඳව. නමුත් කෙටි විරාමයක් ලබා ගමු. නැවත අපි මුණ ගැහෙමු.
After that short commercial break, we are now back at Seethala Eethala, where we were discussing development and the environment. Up next, we have our regular speaker, Dinith Senaratna. මම පුංචි කාලේ අපි ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දි අපි හොයන්නේ ලක්ෂරි ලාවට. අපි හොටෙල් එකට යන්න කැමති, ස්විමින් පූල් එකට බහින්න කැමති, ඒ වගේ වාතාවරණයක් තමයි මම පුංචි කාලේ තිබ්බේ. මොකද ඒ කාලේ ඊට වඩා ලොකු දෙයක් තිබ්බේ නැහැ. අපි අවුරුදු පුරාවටම ඉගෙන ගන්නවා, ගෙදර වෙලා ගමේ ඉන්නේ කරන්නේ, ඊට පස්සේ අතනට තමයි යන්න කැමති වෙලා තිබ්බේ. නමුත් දැන් යෝන් වියේ පස් වෙන තරුණයෙක් විදියට මං මොකද්ද හොයන්නේ? ඕගොල්ලෝ මොකද්ද හොයන්නේ? නිකන් හිතලා බලන්න. මමගේ යාළුවොත් එක්කත් පෙරේදා අපි ට්‍රිප් එකක් ප්ලෑන් කරන්න කතා වෙවි හිටියා. කතා වෙවි හිද්දි අපි හැමෝගෙම හිතවල තිබ්බ එක දෙයයි. ගම, කුඹුර, කඳු නැත්තම් මුහුදු. පරිසරය. මේ දේ තමයි අපේ හිතේ ඉල්ලන්නේ. ඕගලන්ටත් මේ දේ දැනලා ඇති. අපි දැන් එස්කේප් වෙන්න අපේ මේ බිසි ලයිෆ් ස්ටයිල් එකෙන් මේ නාගරීකරණය වෙච්ච පරිසරයෙන් අපි ගැටෙන ඉමීඩියට් පරිසරයෙන් අපි එස්කේප් වෙන්න මොකද්ද හොයන්නේ? ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරයෙන් එන ශබ්ද, ස්වභාවික පරිසරයේ තියෙන අලංකාරය, මේ දේ තමයි අපිට අපේ හිත ඉල්ලන්නේ. ඉතින් ඒ සිතුවිල්ලත් එක්කම මාත් කතා කරන්න කැමති අශෙන් අතර වෙච්ච තැනින් ඒ තමයි සස්ටේනබිලිටි, තිරසාරභාවය. දැන් අපේ රට ගත්තාම තිරසාරභාවිතය පිළිබඳව අවබෝධයක මදිපාඩුවක් නෙමෙයි මම දකින්නේ. අපි තිරසාරභාවය අප්‍රෝච් කරන විදිය වරදක් තමයි අශෙන් තියෙන්නේ. මොකද අපි දැන් ලොකු කෝපරේෂන්ස් ගත්ත කියමුකෝ, ලොකු බිස්නසස් කම්පනීස් වෙනසක් කරන්න පුළුවන් පුද්ගලින්. ඔය කියනවා වගේම කැලෑ විනාශ කරන ලොකු සමහර විට නිවාස ඉදිකිරීම ව්‍යාපෘති. මේ ව්‍යාපෘති ඔක්කොම තිරසාරභාවය බලන්නේ වැරදි විදියට. මේගොල්ලන් තිරසාරභාවය ට්‍රීට් කරන්නේ ඒක ජුවල් එකක් විදියට, ආභරණයක් විදියට. මොකද හරි ඒගොල්ලන් ප්‍රොජෙක්ට් ප්ලෑන් එක හදනවා, ප්‍රොපෝසල් එක පිටු ගානක ප්‍රොපෝසල් එකක් හදනවා, මෙච්චර ගානක් යනවා, මේ වියදම් ටික තියෙනවා, අන්තිමනම චූටි පරිච්ඡේදයක තියෙනවා අපි තිරසාරභාවය රකින්න, පරිසරය ආදරය කරන්න, මේ වගේ පුංචි දෙයක් කරනවා. ෂාව් හරි ෂෝක් ලස්සන ආභරණය. තිරසාරභාවය ආභරණයක් නෙමෙයි. ඒක අත්‍යවශ්‍යතාවයක් විය යුතුයි. ඕනම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක මුල් පිටුවේ තියෙන්න ඕනේ කොහොමද අපි පරිසරයත් සමග මේ ව්‍යාපෘතිය කරන්න කියන දේ. ඒක තමයි මගේ සජෙෂන් එක. අපි බලන විදිය තමයි වෙනස් කරන්න ඕනේ. රජයෙන් පවා දැන් ෆ්‍රේම්වර්ක් එකක් නැහැනේ. අපි ලෝකයේ තියෙන ඩිමාන්ඩ්ස් එක්ක දැන් අපි පුංචි රටක් වුණාට අපි ගැටෙන්න ඕනේ ලොකු ලෝකයක් එක්ක. ඒ ගැටෙදි ඩිමාන්ඩ්ස් එනවා. රටේ අනිවාර්යෙන් ඩිමාන්ඩ්ස් එනවා. හරි ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක බූම් කරන්න ඕන. හරි අපි හයිවේස් හදන්න ඕනේ. මොකද එතකොට ට්‍රාන්ස්පෝර්ටේෂන් ලේසි වෙනවා. මේ දේවල් විය යුතුයි. නමුත් මේ දේවල් වෙන අතරම අපිත් කල්පනා කරලා බලන්න ඕනේ. හරි ටුවරිසම් හැදුවට මදිනේ. ටුවරිසම් අපිට සස්ටේන් කරන්න බැරි නම්, දිගට මේක පවත්වාගෙන යන්න බැරි නම්, හයිවේ තිබ්බට අපිට ඒ එන ටුවරිස්ට්ලව ඩිරෙක්ට් කරන්න තැනක් නැත්තම් තේරුමක් තියනවද? මේ දේවල්ුත් අපි කල්පනා කරලා බලලා අපේ ප්ලෑන්ස් වෙනස් කරනවා. කම්පනීස් වලට පවා අපි ෆ්‍රේම්වර්ක් එකක් හඳුන්වලා දුන්නොත් ඕගොල්ලන් කම්පැනි එකේ අර නම එළියට පුෂ් කරන්න සස්ටේනබිලිටි යූස් කරන්න එපා. නමුත් සස්ටේනබිලිටි යූස් කරන්න ඇත්තටම වෙනසක් කරන්න. ඕගොල්ලන්ගේ කෝ වැලියුස් වල මේක ඉන්කල්කේට් කරන්න. එතනින් අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන්. ස්තුතියි කාලයට. Thank you very much, Dinith, for that wonderful explanation of sustainability and how we need to really inculcate these into our systems as a necessity, but not as a want or a jewelry that we need to wear as something we're proud of. Hirano dakala ඇති ගොඩක් තැන්වල wooden spoon ලී වලින් හදපු හැඳි එහෙම තියෙනවා. හැබැයි දාන්නේ ප්ලාස්ටික් බෑග් එකේ. ඒක දාලා දෙන්නේ. ඉතින් සමහරක් තැන්වල. So it's a very controversial thing. I think Dinith did really tell about that. It shouldn't just be there for the name's sake, but to be there for something that we need as a necessity, and that we must go forward with that. So thank you very much, Dinith. I think very valuable insights. සෙන්ටර් දැන් ඔයා ඒ ලී හැඳ ගැන කියතම මතක් වුණේ අපි ගෙදර පැල කරන්න අරන් එන මල් පැලේ දාලා දෙන්නේ shopping bag එකකනේ. පැලේ හිටවනවා shopping bag එක විසික් කරනවා. අපි මේ සංවර්ධනයේ මුවාවෙන් මේ සංවර්ධනය කියලා කරගෙන යන දේවල් අතරතුර දිනිත් කිව්ව විදිහට මේ තිරසාර සංවර්ධනය තුළ පරිසරයට තියෙන පුංචි පරිච්ඡේදයක් නම් අපි ළඟා කරගෙන තියෙන සංවර්ධනය විතරයි. නමුත් එයත් පරිසර හිතකාමී සංවර්ධනයක් නෙවෙයි. අපිට අවශ්‍ය කරන්නේ සංවර්ධනය කියන පොතේ පරිසරයටත් එක පරිච්ඡේදයක් නෙවෙයි. පිටු ගණනාවක් වෙන් කරන වකවානුවකයි අපි ජීවත් වෙන්නේ. අපි තව බොහෝ දේවල් කතා කරමු. සිතිජි කවිශ්ම ඇය සූදානම් අපිත් එක්ක ඇගේ කරුණු බෙදා හදා ගන්න.
සංවර්ධනය සහ පරිසරය. පරිසරය කියලා කියන්නේ මොකක්ද? ලෝකයේ භූමිය, සාගර, වායුගෝලයෙන් සමන්විත භෞතික ලෝකය. සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? මානව, සමාජ, දේශපාලන හා ආර්ථික පද්ධතිවල වර්ධනය හා වෙනස් වීමේ ක්‍රියාවලිය. වැරදි වැටහීමක් තියෙනවා. මේ සංකල්ප දෙක දෙවිදිහක් විදිහට සලකන හින්දා. ඇයි අපි එහෙම සලකන්නේ? මොකද අද වන විට මේ සංවර්ධනය කියන දේ පරිසරය අභිබවා ගිහින්. මම මේ තුලින් එන්නම් පාරිසරික සංවර්ධනය කියන සංකල්පයට. මොකද්ද මේ පාරිසරික සංවර්ධනය කියලා කියන්නේ? යටිතල පහසුකම්, දාර්ශනීය වටපිටාව, ඒ වගේම හරිත ප්‍රදේශ එකිනෙක සමානව ගොඩනැංවීම තමයි පාරිසරික සංවර්ධනය කියලා කියන්නේ. අපි බොහොමයක් දෙනා දන්නවා. නමුත් මේ සංකල්පයක් විදිහට තියනවා කියලා අපි ගොඩක් දෙනා දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සංවර්ධනයට පරිසරය අභිබවා යන්නට ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ඇයි අපිට මේ ස්වභාවික පරිසරය ගොඩක් වැදගත් වෙන්නේ? අපේ මානුෂීය අවශ්‍යතා, ඒ වගේම අපගේ රෝග, ඒ වගේම සනීප ආරක්ෂාව, ප්‍රතිශක්තිකරණය, ඒ වගේ සියලුම දේට මේ පරිසරය සම්බන්ධයි. මේ පරිසරයේ බලපෑමෙන් අපේ මිනිසාගේ යහපැවැත්ම විනාශ කරන්නටත් ඒ වගේම වෙනස් කරන්නටත් පුළුවන්. ඉතින් ස්වභාවික පරිසර ගැන කතා කරද්දී අපි මතක තියාගත යුතු දෙයක් තමයි මේ නිරෝගී ස්වභාවික පරිසරය කියලා කියන්නේ සාර්ථක දිගුකාලීන සංවර්ධනයේ පදනම. මම නැවත වතාවක් කියන්නම්. නිරෝගී ස්වභාවික පරිසරයක් කියලා කියන්නේ සාර්ථක දිගුකාලීන සංවර්ධනයේ පදනම. 2030 වන විට සිංගප්පූරුවේ ළඟාවීමට බලාපොරොත්තු වෙනවා ග්‍රීන් ප්ලෑන්ස් කියන ව්‍යාපෘතියට. ඉතින් මෙහි අනු ව්‍යාපෘතියක් තමයි City in Nature. ගස් මිලියනයක් වගා කිරීමටත් ඒ වගේම අක්කර දහසක ප්‍රදේශයක හරිත ප්‍රදේශ නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අපි ගොඩක් දෙනා දන්නවා. ශ්‍රී ලංකාව කියලා කියන්නේ සිංගප්පූරුවට එහා ගිය අතීතයේ සිංගප්පූරුවට වැඩි දියුණු වෙලා තිබු රටක්. ඉතින් අපිට මෙච්චර භූමි භාගයක් තියෙද්දී ඇයි අපිට බැරි සිංගප්පූරුවට ඒ දේ කරන්න පුළුවන් නම් ඔවුන් ඒ දේ කරන්න ප්ලෑන් කරනවා නම් ඇයි ශ්‍රී ලංකාව විදිහට අපිට ඒ දේ සිදු කරන්න බැරි? සංවර්ධනයට පරිසරය අභිබවා යන්නට ඉඩ දෙනවද? ඉදිරියට ඒ දේ සිදු කරන්න ඉඩ දෙනවද? සිතන්න ඔබට බාරයි. නිරෝගී ස්වභාවික පරිසරයක් කියන්නේ සාර්ථක දිගුකාලීන සංවර්ධනයේ පදනම. සිංගප්පූරුවට පුළුවන් වුණා නම් එදා ශ්‍රී ලංකාව දිහා බලලා ඔවුන්ගේ සංවර්ධනයට ගමන් කරන්නට ඇයි අද අපිට බැරි සිංගප්පූරුව හෝ වේවා ලෝකයේ කිසියම් හෝ රටක් එහෙම නැත්නම් අපිටම ආවේනික වූ ක්‍රියාපටිපාටියක් ඔස්සේ සංවර්ධනයට ගමන් කරන්නට මේ පරිසරය ආරක්ෂා කරගෙන. බොහොම ස්තුතියි සිතිචි, බොහොම අපූර්ව කතාවක් අපිට අරගෙන එනවා මේ සංවර්ධනය හා පරිසරය මොන විදිහටද ඒකාබද්ධව ගමන් කරන්නට ඕනි කියලා. Definitely. Hirana, you know the difference that we have when we see a potato and an egg put in the water. We know the difference, how both of them react in extremely different ways. It is only what they are made of. What is Sri Lanka made of? What is Singapore made of? That is the question here. Did we really make use of what we are made of? Did we really put ourselves in the boiling water and see ourselves come out strong? No, we did not. That is what Sithiji showed us in terms of development and the environment. Because we should understand something she brought out today is being healthy. Our health itself is connected. Who we are fundamentally is connected with the environment. If we do not develop without it, we do not develop at all. Thank you very much, Sithiji. And now let's make way for our final speaker of today, Shimar Ahmad. Imagine you could invent anything. Imagine you were a scientist and that you can discover anything that you want. All right? Imagine you could change the world. Now, this is the kind of mentality every single inventor or every single person in the industry has when they want to develop something. The least of their concerns is the environment. Right? Let's talk about passion towards the environment. Now, all of you out there might ask a question towards all of us here.
all of us are so high and worthy enough to come and talk to you about saving the environment and stuff, right? But I can vouch for everyone in this room when I tell you that we are here because we share a common passion towards protecting the environment at least 50% out of our lives, right? Most of us are involved in quite a lot of non-governmental activities towards saving the environment and all of that. But when I talk to you about passion, passion revolves around something that you like to do, something that's part of your personality, something that is instilled in you through discipline at your houses. That is where this starts, right? Now, if I tell you, most of us are youth, and most of you listening to us are also part of the youth category. Now, if we go towards the elder generation, the ones who are elder to us, and we start giving them lectures on, look, so we are actually trying to save the environment. I think you should stop doing what you're doing, and you need to start protecting the environment. Let's go grow some trees. Let's go change how people think. They're going to slap you and send you back to your room. Okay, that is what normally happens. Why? Is because you can't come forward in today's life unless you think in a profit maximized way for your company, right? This is something that has been instilled in all of us now. The second we walk into the corporate world, it does not go. You can't walk out of it, because if you walk out of it, you're out of your company, you lose your job, you're at home, you can be a gardener, you can live off the food in your garden for the rest of your life. Now, is that something that you really want? No, right? What are the steps you from out there can take in order to combat this issue is what I will be talking about. Now, I told you that you are a person who can invent anything. You are a scientist, you are this, you are that. You can do anything that you want in life. But how you can start is by imagining that you can change the world first. There you go. Step 1 out of 10 is complete. Start your journey in taking the smallest steps towards educating everyone on how they can do the smallest things in a different manner. Instead of going towards big groceries and big supermarkets in order to buy your vegetables, you can grow it at home. Start small. All right? The more you start doing stuff on your own towards the smaller scale, the more you generate love and passion towards this subject. When you do that, that's when you instill change. Thank you so much for your time. When we make a problem personal to us, that is when we start immense change, a ripple effect of change. Thank you, Shimar, for telling us about how passion makes the change in any problem that we take our energy into. When we make it with passion, something that we want to change personally among ourselves, then starts actual change. And he tells us about how really, if you really think about how you need to be wise and you need to be very cunning in order to do this as well. He talks about this in a very nice aspect as well. Because we can't really, like he said, if we go to a person and try saying this, an elder person, they wouldn't really get into it with us and make sure that they support it, right? But how do we actually do it? How do we show benefit on both ends? Thank you, Shimar, for showing us that intellectual aspect of it. ඇත්තටම මේ ශිමර් කියන විදිහට දැන් ලාභය පදනම් කරගත්තම ව්‍යාපාරික ආයතනයක් හෝ කුමන හෝ ආයතනයක ඔබ පරිසර හිතකාමී පුද්ගලයෙක් නම් ඔබ පරිසරය වෙනුවෙන් කතා කරොත් ශිමර් කියපු විදිහට සමහරවිට ඔබට ඔබේ රැකියාවන් පවා වන්දි ගෙවන්නට සිදුවේ. එවැනි තත්වයක් ශ්‍රී ලංකාව තුළ ඇති වෙලා තියෙන්නේ මේ සංවර්ධනය කරා යන්නෙම පරිසරය ගැන හිතන්නේ නැතුව අපි එක ගහක් කැපුවට අපි ගස් දෙක තුනක් කැපුවට කමක් නැහැ වෙන අය ගස් වබනවා අපි විතරයි කපන්නේ. මෙන්න මේ සංකල්පය තුළ අපිට පුළුවන් නම් මේ මිදෙන්නට අපිට පුළුවන් නම් අපි කඩෙන් මිලදී ගන්න ආහාර ටික එහෙම නැත්නම් එළවලු ටික ගෙවත්තේ වගා කරගන්නට මම හිතන්නේ ශිමර් කියපු විදිහට අපිට පුංචි තැනින් පටන් අරගෙන ලොකු සංවර්ධනයක් කරා ගමන් කරන්න පුළුවන් වෙයි මේ පරිසරයත් එක්ක එකට හිටියොත්. අපි තවත් දේවල් කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව මේ ඔබේ ප්‍රියතම වැඩසටහන සීතල ඊතල.
And after that short commercial break, we are now back with your favorite primetime show of the youth, Seetala Eethala, where we were discussing about development and the environment. So let's see what these questions that the speakers have for each other, because this is where things get heated, things get discussed. Shimar, I believe you had a question. Well, thank you, Sandro. Taking into consideration what global conglomerates normally do is the fact that they demolish the environment on a yearly basis, or for the rest of their lives, to be honest. And what they do is they do one big project for the entire year, and then they call it the biggest sustainable development project. They say they're saving the environment, this and that, but that does not account for the rest of the 364 days that they destroy the environment for, right? What do you all think is, this is an open question to everyone, how do you all think a country like Sri Lanka can combat this? Well, number one is the government can genuinely hand over framework for any sort of business. Because you see, usually MNCs and big conglomerates, like you mentioned, they sort of have a monopolical role in our economy. There are giants and then there's the small people. Now, these people are the key players in the game, right? ඒ හේතුව හින්දම තමයි රජයත් සමහර වෙලාවට මේගොල්ලන්ට එක්ක සම්බන්ධතා පවත්වද්දී ෆ්‍රේම් රාමු එහෙම ඉන්ට්‍රොඩියුස් කරද්දී මේගොල්ලන්ට එක්ක ටිකක් ෆ්ලෙක්සිබල් වෙනවා. මොකද ඒගොල්ලන් ඇත්තටම විදේශ විනිමය රටට ගේනවා. ඒ වගේම රට තුලත් අර සංවර්ධනයක් තියෙනවා කියලාත් පේනවනේ මේ දේවල් තුලින්. මොකද ලොකු ව්‍යාපාර. ලොකු ව්‍යාපාරات එක්කම එනවා ලොකු බ්‍රෑන්ඩින්. මේ හේතු මතමයි. එහෙම නැතුව කාටවත් ෆේවරේෂන්ස් නැතුව හැමෝටම පොදු ෆ්‍රේම්වර්ක් එකක් හඳුන්වලා දුන්නොත් හරි තිරසාරභාවය මේ විදියෙන් තමයි තියෙන්න ඕනේ. නැවත වතාවක් ඔයගොල්ලන් ප්‍රොජෙක්ට්ස් කරද්දී මේක ආභරණයක් විදියට පාවිච්චි කරන්න එපා. ඔයගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න යූස් කරන්න එපා. නමුත් ඇත්තටම ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයේ තුල මේ දේ ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. අර ඒ වගේ ස්ට්‍රික්ට් ගයිඩ්ලයින් එකක් දුන්නොත් ශ්‍රීම මම හිතනවා අපිට මේ ගැටලුව ටැකල් කරන්න පුළුවන් වෙයි කියලා. I think that being said, also what we need to take into consideration is when everyone of us here, we spoke about sustainable development, right? But to all of you who are listening out there, sustainable development doesn't necessarily only mean involving both the environment and development altogether, okay? But it also means in the long run, you need to be able to make small changes that you can be consistent with. It's not things that will just come suddenly and then just go, you know. Things like eco homes and all of this came to Sri Lanka. Green homes, eco homes and all came to Sri Lanka. But where are they now? It's not there at all. I remember in Colombo, they tried to launch eco homes, right? And then it didn't even last a year or two, and I can't even find those homes anymore, right? These are things that the industries that build houses brought forward to Colombo. It's not there anymore. So things like this, in terms of sustainable development, it needs to be consistent. The smallest possible tasks or steps needs to be consistent. Just like how with your food or with your nutrition or whatever you do in life, in terms of sports or whatever, it's just small steps towards anything else that you are. ඇඩ් කරද්දී කියන්නේ දැන් ඔය කියනවා වගේ ගොඩක් ඉකෝ හෝම්ස් වගේ ප්‍රොජෙක්ට්ස් ආවට ඒවට මිනිස්සු යොමු වෙන්නේ නැත්te ඒකට අර නෝමල් ප්‍රොජෙක්ට් එකකට යනවට වැඩි ගාණක් වියදම් වෙනවා. එතකොට හුඟක් වෙලාවට දැන් අපි සස්ටේනබල් ඩිවෙලොප්මන්ට් නැත්නම් ඇත්තටම ඩිවෙලොප්මන්ට් ගැන කතා කරත් කවුරුත් අර ගණන් වැඩි වෙලා පරිසරයට වාසිදේ කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද ගාණ ටිකක් හරි වැඩිනේ. ඒ හින්දා ඉකෝ හෝම්ස් වලට යන්න තියෙන්නේ, ග්‍රීන් බිල්ඩින්ග්ස් වලට යන්න තියෙන්නේ. ඒකට යන්නේ නැතුව පරිසරයට මොකක් වුණත් කමන්නේ නැහැ. මේක ලාභින්ද අර හැම එකෙම ලාභ දේ තෝරගන්නවා කියන ඔප්ෂන් එකට යනවා. දැන් ග්‍රීන් බිල්ඩින්ග්ස් වගේ ඔප්ෂන්ස් වලට යන්නේ නැතුව. හැබැයි ඒවැය තියෙන වාසිය ගොඩක් වැඩි, කාබන් එමිෂන් එක අඩුයි. ඊට පස්සේ ජලය ලබා ගන්න අඩුයි. ඒ ග්‍රීන් බිල්ඩින්ග්ස් වල තියෙන වොෂ්රූම් එකේ ඉඳන් ෆ්ලෂ් කරද්දී වැය වෙන වතුර ප්‍රමාණය පවා ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරලා තිනවා. ඇත්තටම ඒවා ලෝකයට ගොඩක් වැඩදායී වෙන ලෝකයට ගොඩක් වටිනා ඒවා. හැබැයි අර ලාභේ කියන එකත් එක්ක ඒකට ඒක ඔප්ෂන් එකක් කරගන්න නැතුව ලාභ දෙයටම යනවා. හොඳයි. දැන් අපි සංවර්ධනය හා පරිසරය ගැන කතා කරන්නේ. දැන් ප්‍රේක්ෂකයින්ට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. ගමක ඉන්න ගැමියෙක් සංවර්ධනය ඉල්ලනවා. ගමට පාරක් ඕනි කරනවා. හැබැයි පාර හදාගෙන යන්නට නම් ගස් කිහිපයක් කපන්න සිද්ධ වෙනවා. පාර හදන්න වැලි අවශ්‍ය වෙනවා. අපිට වැලි ගොඩ දාන්න වෙනවා ගඟකින්. මේ දේවල් එකට යනකොට මේ ළමයි 6 දෙනා කතා කරාට සංවර්ධනය වෙන්නට නම් මේ කියන සාධක මේ අපිට විනාශ කරන්නම සිද්ධ වෙනව නේද? ගස් කපන්න වෙනව නේද? වැලි ගොඩ දාන්න වෙනව නේද? ඒතරින් වෙන්නේ පරිසරයට විනාශයක් නේද? මොන වගේ විසඳුම්ද දෙන්නට පුළුවන් මේ ප්‍රශ්නෙට? මම ඇත්තටම දකින්නේ අපි ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ අත්‍යවශ්‍ය ප්‍රශ්න වලට. මොකද දැන්
ගමක පාරක් හදන්න ඕනහම ඒ පාරේ වාහනයක් යන්නේ අවුරුද්දට 1-2යි නම් මාසෙට ලොකු ගාණක් යන්නේ නැත්නම් ඒ පාර තාර කරන්නම අවශ්‍යද නැහැනේ. මොකද අපේ රටේ සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ එහෙම පාරවල් ගැන අපි කතා නොකර සාමාන්‍යයෙන් දැන් නෑ මං කියන්නේ අපි එහෙම පාරවල් ගැනත් කතා කරන්න ඕනේ. මොකද ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අපි ගත්තොත් ගැබිනි මවකට හදිසි අවස්ථාවකදී එහෙම රෝහලකටවත් යන්න බැරි ග්‍රාමීය ප්‍රදේශ තියෙනවා. එතකොට යන්නේ එක්කෙනයි දෙන්නයි එක වාහනයයි වෙන්න පුළුවන්. හැබැයි ගමක් කියලා අපිට පාරක් වගේ දේවල් අපිට එහෙම නොසලකා හරින්න බෑ. ඇත්තටම මේ යන්නේ එක වාහනයයි දෙකයි කියලා. මොකද නාගරික පරිසරයේ ඉඳි අපි දන්නවා වේගෙන් වෙලාවට ඉස්පිරිතාලයට යන එක ඒ වගේ දේවල් කොච්චර වැදගත්ද කියලා. එතකොට අරගොල්ලෝ ගමක ඉන්නේ එක වාහනයයි යන්නේ කියලා මේ මිනිස්සුන්ට ඒ පහසුකම රජයට බදු ගෙවන මිනිස්සු විදිහට ඒගොල්ලන්ට ඒ පහසුකම් නැති වෙන තැනත් ප්‍රශ්නයක්. No, but that's also not the point. Now, see, in terms of doing like carpeting a road or whatever, or constructing a road, there's this new initiative that came in from the United Kingdom, right? It was where they painted the roads white. You know the reason of this? It's because for every ray of sun that comes in, it was reflected back into the atmosphere. Okay, this reduced global warming in that country entirely. It was on CNN. It was certified as well. Okay, so this is something new that any country did not think at all, and it was actually genuinely cheaper for them as well, as per their research, right? So things like this, which now that plus, I have to also give you a few advantages or benefits of being in Sri Lanka as well, right? We are talking about the negatives right now, but in terms of positives, when you do take like highways and stuff, compared to abroad, most of the countries abroad, right? Sri Lanka, when they build highways and stuff, they always have nature on either side, at least on either side of the roads, right? They at least, towards some extent, they do not destroy nature 100%, right? Some of the other countries, what do I say? How do I commercialize both sides of the roads as well to earn some profit out of that? So that, in terms of that, I think we've grown at least a little. And in terms of organizing and in improvising and how do I? And introducing a framework towards the country, I think, like Dinit said, this would be of utmost importance and it might change a lot. I have another question to all of you. Now, in early this year, in 2021, there was a ban that was introduced. Tahanamak apita ava gazette ekak margen single use saha short term use plastics පාවිච්චි කරන්න බෑ කියලා. දැන් මේ single use short term මේ gazette එක ආවට, mind you everyone, there was no alternative given at all whatsoever. දැන් මේ single use plastic කියන අපේ ප්‍රේක්ෂකයන්ටත් කියන්න අවශ්‍ය පුංචි shampoo packet, පුංචි බෙහෙත් වගේ දේවලුත් මේ වගේ ඇතුලේ තියෙනවා. ශෂේ ඇසුරු. So we have a lot of things, important things. There is a huge economy in these small single-use plastic packets. How do you think the economy will survive? How important is it to introduce alternatives without just banning a certain thing just because it's bad? It is good, yes, but where is the alternative? How is it sustainable if if an alternative is not given? What do you all think? In terms of that, I think I have an answer. So there is already an answer to that in terms of Sri Lanka. There is this thing called a PET bottle. A PET bottle is a bottle that it's a plastic bottle that most... Actually, Shimar, according to the Gazette itself, PET was not allowed. PET was not allowed, yes. But that was towards 1 litre was what they said according to the Gazette, because we did a project with the big giant that was in Sri Lanka in terms of this. And the thing is, the government had limited it to 1 litre only, until 1 litre, all the way to the 500 ml to 1 litre, and then beyond that they said no way, no chance. So they were obviously going to go at a loss, and then they fought it and they actually cancelled that gazette off. But in terms of that, now we can't also take into consideration costs and stuff and say that things are not cheap, like Diniti said, okay? Because there is a lot of startup companies in Sri Lanka alone, like restaurants and stuff, who are giving out, instead of plastic stuff, they're giving out cardboard stuff. And if they can't, they won't be able to afford it unless it's affordable, right? And if they can, I don't see why bigger restaurants and bigger companies can't do it. And we can also afford it, because it's the same. If a startup company can afford to give it free for the customers, obviously consumers like us can afford to pay for it, right? And we use steel mostly at home. Steel and aluminium and stuff, right? We don't use plastic and stuff. But in terms of taking out bags from supermarkets and all, I think those also places like Kiehl's and all are introducing different kinds of eco bags and all. But
towards how much is it going to be effective, because unless you bring your old bag from your house, which people don't do, you're going to have to buy a new bag, and people don't want to buy a new bag because they get the other bag free of charge. So things like this, I think they will have to incorporate a new recycling system where they can also throw that bag also and then just get a new one free of charge. Then that way recycling can happen. So things like this maybe everyone's concerned with convenience. හැමෝම බලන්නේ ලේසි විදියනේ. ඒක දැන් කීල්ස් වල උනතර ඉස්සරින් මට මතකයි පොඩි කාලේ ඉඳන්ම රෙදි බෑග් එක ඒගොල්ලන් හඳුන්වලා දුන්නනේ. ඒත් කීයෙන් කී දෙනාද ඇත්තටම ගෙදර ඒක ගෙනිච්චට පස්සේ ආයි නැවත වතාවක් අරන් එන්නේ. එතන ප්‍රයිස් එක නිසා ඉන්සෙන්ටිව් එක අඩු වෙනවා. ඉන්සෙන්ටිව් එක අඩු වෙනවා. ඒකම තමයි මේ ඔය ලොකු කෝපරේට් ජයන්ට්ස් ලා අපි ගත්තාම දැන් ඔය කොන්ග්ලොමරේට්ස් ලා පවා ඒගොල්ලන්ගේ අර ලොකු ප්‍රොෆිට් මාජින්ස් වලට ලොකු බලපෑමක් වෙනවා කියලානේ කියන්නේ. ඒකනේ ඔය ගැසට් එක උනත් කැන්සල් කරන්න ඒගොල්ලන් ෆයිට් කරේ. කවුරුත් කැමති නෑ අර එක්ස්ට්‍රා මයිල් එක යන්න. නමුත් දැන් බස් එකක පවා ගියොත් දැන් මේ දවස්වල තේරෙනවනේ කොච්චර රස්නේද කියලා. ඒ උණුසුම තේරෙනවනේ. ඇඟට තෙහෙට්ටුයි. ගෙදර ගියාමත් මහන්සි. ඉතින් අපි සමහර විට හිතනවා ඇති අපි අර පාවිච්චි කරන ෂැම්පු පැකට් එක උනත් විසික් කරලා දැම්මම ගානක් නැහැ, අවුලක් නැහැ, කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේ හැමදේම බලපානවා. everything's part of a cycle. මං හිතනවා ගැසට් එකත් එක්ක ලෝකෙට අලුත් මේකක් දෙන්න පුළුවන් වුණා නේ. කියන්නේ දැන් අලුත් බිස්නස් එකක් කියන්නේ තහනම් වෙච්ච එක නැතුව අලුත් සිස්ටම්ස් වලින් ඒ කියන්නේ කම්පැනිස් ඇදලා ඒ කම්පැනිස් සප්ලයි කරන්න ගිහිල්ලා අපිට දැන් ලෝකේ අවශ්‍ය වෙන්නේ අලුත් දෙන මිනිස්සු ප්ලාස්ටික් හොයාගත්ත, මිනිස්සු පොලිතින් හොයාගත්ත. දැන් ලෝකෙට ඕනේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි එකක්. එතකොට මිනිස්සුන්ට ඒ තැනට යොමු කරන්න පුළුවන් නම් මේකට ඔල්ටර්නේටිව් එකක් ගන්න මං හිතන්නේ එතන හොඳ ස්ටාර්ට් එකක් වෙනවා මේ මිනිස්සුන්ට ඇත්තටම දැන් ලෝකෙට වෙන්න ඕනේ මොකක්ද. විනත් සිතිජි මම කැමති ඔයගොල්ලෝ කතා කරනවා දැන් මේ අපි දැක්කා වර්තමානයේ මේ නූතන සමාජයේ ගොඩක් ඔල්ටර්නේටිව්ස් එනවා. ප්ලාස්ටික් පෑන වෙනුවට ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි පෑනක් එනවා. ඊට අමතරව දැන් ප්ලාස්ටික් පොඩි ටොයිස් තහනම් කරනකොට ශ්‍රී ලංකාවට ගෙන්නනකොට ශ්‍රී ලාංකික ව්‍යවසායකයෝ ඔල්ටර්නේටිව් ටොයිස් හදන්න පෙළඹිලා තියෙනවා. මේ වගේ මොන විදිහටද ලී වලින් ටොයිස් හදන්න පෙළඹිලා තියෙනවා. මොන විදිහටද ඔයගොල්ලෝ දකින විදිහට මේක සුබ අසුබවාදී දෙකම තියෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ තාමත් අපි තුන්වෙනි ලෝකයේ රටක් විදිහට ආර්ථිකමය පසුබෑමකින් තියෙන රටක්. අපි පරිසර හිතකාමී දේවල් නිර්මාණය වෙනකොට ආර්ථික එහෙම නැත්නම් මූල්‍යමය අතින් ඉහළ වටිනාකමක් ගන්නවා. හැබැයි මොන විදිහටද ඔයගොල්ලෝ මේ දේවල් දකින්නේ? අත වශයෙන්ම මම කැමතියි කියන්න මේ අපි මේ අපි කිව්ව තුන්වන ලෝකයේ රටක් මේක ඒක තුන්වන ලෝකයේ රටක් කිව්වට පස්සේ අපි මේක දකිනවා. ඒ කියන්නේ මේ නිකන් දුප්පත් රටක් වගේ. නමුත් අපි මේ රට දිහා බැලුවොත් අපිට කොච්චර දේවල් තීද මේ රටින් අපේ රටෙන් පිට රටවල් වලට යවලා අපිට මේ විදේශ විනිමය ලබා ගන්න. අපිට කොච්චර දේවල් තීද. නමුත් අපි මේ දේවල් ගැන හිතන්නේ නැහැ. අපි බලන්නේ ලංකාවට අපි පිටරටින් දේවල් පාවිච්චි කරන. අපි වුණත් කැමති ලස්සන ඇඳුම් පිටරටින් ගත්තු දේවල් ඇඳුම් අඳින්න. ඒත් කවුද කැමති බතික් සරමක් බතික් ෂර්ට් එකක් ඇඳගෙන යන්න. ඒක ෆැෂන් එකක් වුණොත් ඒක රැල්ලක් වුණොත් සමහරව අඳි. නමුත් ඒක අර අපි හදවතින්ම අපේ රට වෙනුවෙන් කියලා දෙයක්, අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් කියලා දෙයක් මේ තුලින් අපි දකිනවා නම් අපිට අනිවාර්යෙන්ම මේ හදපතුලින්ම ඇති වෙන්න ඕන. අපි මේ දේ කරන්නේ අපේ රට වෙනුවෙන්, අපේ රටේ සංවර්ධනය වෙනුවෙන්. ඉතින් මම මේ අපේ අක්කගේ ප්‍රශ්නෙට යමු වුණා. අක්ක ඇහුවේ මේ දැන් පිටරටින් ගෙන්නන මේ ඒ කියන්නේ අපේ සෙල්ලම් බඩු ඒ වගේ පෑනක් ඒ වගේ දේවල් ගැන. දැන් මේක අපි රට තුල නිෂ්පාදනය කරනකොට අපි ඉහළ මිලක් ලබා දෙනවා මේ සඳහා. ඉහළ මිලක් ලබා දුන්නට අපි කල්පනා කරන්න ඕන ලංකාවේ කොච්චර දේවල් තීද මේ දේවල් නිෂ්පාදනය කරන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපිට ඉවත දැන් අපි කොච්චර කිව්වත් අපි අනිවාර්යෙන්ම දකිනවා දැන් ගමක අවුරුදු උත්සවයක් ඉවරුණාත් එතෙන්ට ආපු අයිස්ක්‍රීම් වාහනේ දාලා තියෙන මේ කෝටු කෑලි ටික එකතු කරලා අපිට එතන ඒ කියන්නේ මම කියන්නේ මේ එතන අපිට ලොකු ව්‍යාපාරයක් බඩපත් කරන්න බැරි වුණත් ඒ කියන්නේ අපේ ගෙදර ඉන්න නංගිට මල්ලි වුණත් මේකෙන් අපිට යම් කිසි දෙයක් හදලා දෙන්න පුළුවන්. නව නිර්මාණයක් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉවත දමන හැම දෙයක්ම ඒ අර කතාවකුත් තියෙනවා ලංකාවේ අර මොන ඒ කියන්නේ දණ්ඩක් වුණත් ඉවත දැම්මහම පැලවෙනවා. ඒ තරම් සරුසාර ලංකාව, ඒ තරම් ස්වයං පෝෂිතව තිබුණු අතීතයේ තිබුණු ලංකාව වර්තමානයේ වෙන විට මේ විදිහට අපි ඇත්තටම අපි කතාවටත් කියන අපි පොඩි කාලේ දැන් මට අවුරුදු 18ක් වෙනවා. මම පොඩි කාලේදී කිව්වෙත් මේ රට සංවර්ධනය වෙනවා. දැන් අද කියන්නේත් මේ රට සංවර්ධනය වෙනවා. ඉතින් නමුත් අපිට ඒ කියන්නේ මේ රටක් විදියට මේ අපි හැමෝම එකා විදියට හිතනවා නම් අනිවාර්යෙන් අපිට පුළුවන් මේ දේ හිතන්න. ඒ වගේම තමයි දැන් අපි අක්ක කිව්වා වගේ මේ අර මම දැක්ක පෑනක් ගෙන යනවා මේ අර එකෝ ෆ්‍රෙන්ඩ්ලි පෑනක් ගැන.
නමුත් eco friendly පෑනක් කිව්වට ඒ දේ ඇත්තරම මිල වැඩි වෙලා වෙළඳපොළට එනවනම් කොහොමද මිලදී ගන්න? අපි උනත් ක්ලාස් එකකට යනකොට අපිට ලියන්න පෑනක් නැති වුණොත් අනිවාර්යෙන් කඩේට ගිහිල්ලා අපි රුපියල් 300ක 400ක පෑනක් නෙවෙයි ගන්න බලන්නේ. අපි රුපියල් 20 රුපියල් 10ට තියෙන පෑනක් අරන් අපි අපේ පහසුවතක අපි කටයුතු කරන්නේ. නමුත් අපේ පහසු අපේ මට්ටමට ගැලපෙන විදියට ඒ කියන්නේ මේ අපේ ලංකාව තුල ඇත්තරම පන්ති ભેදය පිටට දකින්න නැති වුණත් සරලව තියෙනවා. ඒ කියන්නේ දුප්පත් පන්තිය පොහොසත් පන්තිය කියන දේ තියෙනවා. ඉතින් මේ හැමෝටම ගැලපෙන නිශ්චිත ක්‍රමවේදයක් ගෙනාවොත් අපිට අනිවාර්යෙන් පුළුවන් මේ කරගන්න. ඒ වගේම මම කැමතියි අර විනත් දැන් අපි අවසානයේ එනවා සොලියුෂන් එකකට මේ අපිට පුළුවන් නම් අපි මේ අරන් එන විකල්ප දේවල් වලට මහා පරිමාණ මිලකට යන්නේ නැතුව ශ්‍රී ලාංකික සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාවට සරිලන මිලකට මේ විකල්ප දේවල් අරගෙන එන්න මං හිතන්නේ අපි හැමෝටම පුළුවන් ඒ පොලිතින් ප්ලාස්ටික් වලින් එහාට ගිහිලා පරිසර හිතකාමී දේවල් එක්ක සංවර්ධනය කරා ළඟා වෙන්න. ඒ අවසන් නිගමන 6ට එළඹෙන්නට කලින් විනත් අරගෙන ආපු නිගමනයක් අපි බලමු අවසාන නිගමනයන් 6 මේ තරුණ තරුණියන් 6 දෙනාගේ මේ කෙටි විරාමයෙන් අනතුරුව. Development and the environment. That was what we were talking about right before we went into a short break. We are back with the final round, the solutions round. Let's hear it from the speakers about what their final take on this topic is. Diniti? පරිසර හිතකාමී දේවල් මිල අධිකයි. මේක තමයි අද මම හිතන්නේ මේ සංවාදයෙන් ගොඩනැගුණු ලොකුම ප්‍රශ්නය. මම හිතනවා නම් අපිට හැකියාව හම්බුනොත් මේ මිල අධික සහ ශ්‍රී ලංකාවට වැඩිම හැකියාවක් තියෙන දේ ලෝකයේ අවශ්‍යතාවය කියන දෙයට ඉස්මතු කරොත් මම හිතන්නේ අර ප්ලාස්ටික් හොයාගත්ත ඊට පස්සේ ලෝකයේ අලුත් දේවල් හොයාගත්ත රටක් වගේ ලංකාවටත් ඉදිරියට යන්න ලොකු හැකියාවක් හම්බෙයි. මොකද ඒක තමයි අද වෙදි ලෝකයේ අවශ්‍යතාවය වෙන්නේ පරිසර හිතකාමීව ඉදිරියට යන්න. ඉතින් මම හිතනවා අපිට ශක්්‍යතාවය තියෙන එක අපේ යටින් ඉදිරියට ගියොත් අපිට මේ ගැටලුවට හොඳින් මුහුණ දීලා ශ්‍රී ලංකාවට සංවර්ධනය කරා යන්න හැකියාව හම්බෙයි. මගේ අදහස දැන් අපි මුලින් කතා කරා මේ ගොඩක් දේවල් ගැන. මගේ අදහස ශ්‍රී ලංකාව විදියට ඒ වගේම මේ ලෝකයේ විදියට අපි මේ සෞරග්‍රහ මණ්ඩලයේ අපි මිනිස්සු අපි ආවේනිකයි මේ පෘථිවියට ආවේනිකයි. අපි ඉතින් මේ ආවේනික මිනිස්සු වශයෙන් අපි අනිවාර්යෙන් සංවර්ධනය වෙන විට යම්කිසි පරිසරයට බලපෑමක් වෙන්න පුළුවන්. නමුත් අපි මේ බලපෑම තුලින් අපි සංවර්ධනය කරා යනකොට මේ සිදුවන බලපෑම තුලින් කොච්චරම් කියන්නේ කතරම් බලපෑමක් වුණත් අපිට පුළුවන් මේ උදා කරගන්න සංවර්ධන තුලින්ම නැවත අපිට ආයි මුලට ඇවිල්ලා ඒ මුල හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි සංවර්ධනය වෙනවා. ඒ වගේම අපේ අතින් අපි දන්නවා අපි නොදැනුවත්ම හෝ අපි කතරම් උත්සාහ කරත් අපිට සිදු වෙනවා යම් හෝ හානියක් සිදු කරන්න පරිසරය වෙත. නමුත් අපිට අර උදා කරගත්තු සංවර්ධනය තුලින් නැවත ආපස්සට හැරිලා බලන්න පුළුවන්. අපිට අනිවාර්යයෙන්ම පුළුවන් ඒ උදාගත්තු ඒ කියන්නේ අපි හිතමු අපි ඒ සංවර්ධනයේ අතරේ අපි නව නිෂ්පාදනයක් හොයාගත්ත අපි ගස්වැල් එකපාර ක්ලෝන තාක්ෂණය මගින් ගස්වැල් 100,000 ගණක් එකම පරිසරයක් තුල වගා කළා අපිට ඒක මුළු ලෝකෙටම බෙදලා අපිට නැවත ඒ දේ කරන්න පුළුවන් නම් අන්න එතන මම හිතනවා අනිවාර්යෙන් සංවර්ධනය වුණාට ඒක ආපහු අරගෙන මුල සකස් කරන්න පුළුවන් කියලා. මම ගොඩක් තැන්වල කතා වෙනවා දැකලා තියෙනවා පරිසරය ආරක්ෂා කිරීම ගැන. පරිසරය ආරක්ෂා කරන්න දෙයක් නැහැ. මොකද පරිසරය ආරක්ෂා කරන්න ඕනේ වෙන කවුරු ඇවිල්ලා ඒක විනාශ කරනවා නම් තමයි. ඒත් අපිම තමයි පරිසරය විනාශ කරන්නේ. අපි කරන්න ඕනේ පරිසරය විනාශ කිරීම නැවැත්වීම. ඒකයි අපි කරන්න ඕනේ. අනිත් එක පරිසරය දැක්කහම ඒක ගස් කොළ වලටයි සත්තුන්ටයි පොදු දෙයක් නෙමෙයි අපිටත් පොදු දෙයක්. අනාගතයේදී ඒක අපිටත් ඒක වටිනවා. මොකද අපිට ඒක නැති වුණොත් අපිට එතනින් එහා සංවර්ධනයක සේවත ජීවත් වෙන්නත් බැරි වෙනවා. ඒකින්ද අපි ඒක ආරක්ෂා කරනවා. මට අවසන් නිගමන දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඉන්දියාවේ මං හිතන්නේ පැඩ්මෑන් කියන ෆිල්ම් එක ඔයගොල්ලන් බලලා ඇති. ඒකේ ඒ පුද්ගලයා සනීපාරක්ෂකතුවා ඉන්දියාවේ ඒ කාලේ මං හිතන්නේ රුපියල් 20ට තිබ්බ එක රුපියල් 2කට දෙන්න පුළුවන් තත්ත්වයේ මැෂින් එකක් හදනවා. මං හිතනවා අපිත් ඒ විදිහට ඉනෝවේටිව්ලි හිතුවොත් අපිටත් මේ දේ
මුලින්ම අපිට මේ තිරසාර භාවයට අපි යොමු වෙද්දී අපිට මේ වෙනස කරන්න පුළුවන්. අවසාන නිගමනය තමයි ඔයගොල්ලන් සමහර විට ව්‍යාපාර අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නැත්නම් සමහර විට ලොකු ව්‍යාපාරයකට වැඩ කරනවා වෙන්න පුළුවන්. Taman ඉන්නේ සස්ටේනබිලිටි සෙක්ටර් එකේ නම් සස්ටේනබිලිටි යූස් කරන්න එපා ඔයගොල්ලන්ගේ කම්පැනි එකේ බ්‍රෑන්ඩ් එක පුෂ් කරන්න විතරක්. නමුත් ඇත්තටම මේක ඔයගොල්ලන්ගේ කෝ වැලියුස් වලටත් ඉන්ක්ලූඩ් කරන්න ඇත්තටම පරිසරයට ආදරය කරන්න පටන් ගන්න ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ගේ ක්‍රියාකලාපය ගොඩනගන්න. ස්තුතියි. පරිසරය සහ සංවර්ධනය ගැන තමයි අපි අද කතා කරේ. ඉතින් මේ සංකල්ප දෙක අපි තෝරාගත යුත්තේ නැත්නම් අපි සැලකිය යුත්තේ අපි අවධානය යොමු කළ යුත්තේ සමානව. ඉතින් සංවර්ධනයට පරිසරය අභිබවා යන්නට නොදී දෙපාර්ශවයම පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. පරිසරය විනාශ වෙනවා නම් පොලිතින් ප්ලාස්ටික් වලින් අපි ඒ සඳහා විකල්පයන් හොයනවා. ඇත්තටම ශ්‍රී ලංකාවේ මම දැක්කා පසුගිය දවසක තරුණයෙක් නිපදවනවා ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් උපකරණයක්. නමුත් එය පෙන්වුවා පමණයි නිපදවීමක් නැත්නම් වැඩි දියුණු කිරීමක් සිදුවන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරලා අපි අභියෝග ජය ගන්න ඉදිරියට යමු. ස්තුතියි. On one side, we have infrastructure development. On the other, we have protecting our environment. And in between, we have sustainable development. You as a viewer have all three options to choose your path in whichever one you want to go ahead with. But always remember, whichever path you do go with, the ones we would recommend is to go in the center with sustainable development. And when you take sustainable development into consideration, always remember consistent change is what we need, not a one day thing, a one day off thing, and the rest of the 364 days going back to what you used to normally do. The choice is yours. Thank you. සංවර්ධනයේ කරා ගමන් කරන මේ ගමනේදී අධික ජනගහන වර්ධනයේ කාර්මීකරණය එහෙම නැත්නම් මේ මිනිස් වාසස්ථාන වෙනස් වීම ස්වභාවික මූලාශ්‍ර අධික ලෙස පරිභෝජනය ගැනීම කියන කරුණු හේතු කොටගෙන පරිසරයේ විනාශය එන්න වැඩි දියුණු වෙනවා. නමුත් අද අපි මේ කතිකයෝ 6 දෙනා එකම කතා කරන තිරසාර සංවර්ධනය කියන වචනය පිළිබඳව. අනාගත පරම්පරාවේ අවශ්‍යතාවයන් අත්‍යවශ්‍යතාවයන් පරදුවට තබමින් මේ වර්තමානයේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම නැවැත්වීම තමයි තිරසාර සංවර්ධනය කියන්නේ. අපිට හැකිනම් සංවර්ධනය පරිසරයත් එක්ක ඒකාබද්ධව ගමන් කරන්නට අපිට හැකි වෙයි නියම සංවර්ධනය ළඟා කර ගන්නට. එහෙම නැති වුණොත් අපි පරිසරය විනාශ කරලා සංවර්ධනය කරා රඟා වුණොත් පරිසරය අපිට නිසින්ද අඩුවම් ලබා දෙවි. If we need to walk from here to there, we need to take 3, 4, 5 consistent steps. But if we take one step, then change our step again, go somewhere else, and then try to go one more step and go somewhere else. We would not go to where we want to go. Consistent steps forward to where we want to go is how we can always get to where we want to. This is in terms of achieving sustainable development. But remember, even if one person walks, it does not matter. You might be a big director or a big person holding a big position at a big company. You might be a government official. You might be a postman. You might be a person who sweeps the floor at night or throughout the day. That might be your job. Whoever you are, if we can all get together as Sri Lankans, as the youth, as citizens of Sri Lanka, as citizens of the world, take consistent steps forward and start making not a change, but a revolution, that is where development will do it right with the environment hand in hand ourselves. That is what Seethala Eethala did today to promote all of you a dialogue that you will not forget. Development and